ලියාගන්න පුතේ අද අපි කරන්නේ ඕගනික් එක 8 වෙනි පාඩම හයිඩ්‍රෝකාබන සහ හැලජනීකృత හයිඩ්‍රෝකාබන සහ හැලජනීකృత හයිඩ්‍රෝකාබන 8 වෙනි පාඩම. හරිද? එතන පුතේ අපි එදා කතා කරා කවුද මෙන්න මේ කට්ටිය හයිඩ්‍රෝකාබන කියන්නේ කවුද? හෙලෝ හයිඩ්‍රෝකාබන කියන්නේ කවුද? මධ්‍යසාර කියන්නේ කවුද? ඊට පස්සේ එස්ටර් කියන්නේ කවුද? ඔන්න ඔය වගේ පුතේ අපි ගොඩාක් කට්ටිය ගැන කතා කරා 7 වෙනි පාඩමේදී. ඒ අපි කරේ මොකද්ද? ඔයා කවුද? ඔයාගේ නම මොකද්ද? අන්න එහෙම කතා කරා පුතේ අපි ඉවර කරා. අද තියෙන්නේ එයාගේ ලක්ෂණ ගැන පුතේ කතා කරන්න. හරිද? ලියා ගන්න මාතෘකාව. ඒක යටතේ හයිඩ්‍රෝකාබන 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 හරි. මොකද්ද මේ හයිඩ්‍රෝකාබනයක් කියලා කියන්නේ? මොකද්ද මේ හයිඩ්‍රෝකාබනයක් කියලා කියන්නේ? හයිඩ්‍රෝකාබනයක් කියන්නේ පුතේ කාබන් හයිඩ්‍රජන් අඩංගු කාබනික සංයෝග. එයාලා ගාව වෙන මොකුත් මුල් ද්‍රව්‍ය තියෙන්න පුළුවන්ද? බෑ. මොනවා විතරයි තියෙන්නේ පුතේ? හයිඩ්‍රෝකාබන වල තියෙන්නේ කාබනුයි හයිඩ්‍රජනුයි විතරයි. වෙන කිසිම මුල් ද්‍රව්‍යයක් තියෙන්න බෑ. අපි කියනවා කාබන් හයිඩ්‍රජන් අඩංගු කාබනික සංයෝග වලට අපි කියන පුතේ මොකක් කියලාද? කාබනික මේ හයිඩ්‍රෝකාබන කියලා. හරිද? ලියා ගන්න. හයිඩ්‍රෝකාබන කියලා මාතෘකාව ලියා ගන්න. හයිඩ්‍රෝකාබන කියලා මාතෘකාව ලියා ගන්න පුතේ. කාබන් හයිඩ්‍රජන් අඩංගු කාබනික සංයෝග හයිඩ්‍රෝකාබන ලෙස හඳුන්වයි. කාබන් හයිඩ්‍රජන් අඩංගු කාබනික සංයෝග හයිඩ්‍රෝකාබන ලෙස හඳුන්වයි. හරි. හොඳට අහගන්න පුතේ. මෙන්න මේ හයිඩ්‍රෝකාබන ආකාර දෙකක් තියෙනවා. එකක් තමයි පුතේ ඇලිපැටික හයිඩ්‍රෝකාබන. අනිත් එක තමයි පුතේ ඇරොමැටික හයිඩ්‍රෝකාබන. මොකද්ද හයිඩ්‍රෝකාබන ආකාර දෙක? ඇලිපැටික හයිඩ්‍රෝකාබන සහ ඇරොමැටික හයිඩ්‍රෝකාබන. මේ ඇලිපැටික හයිඩ්‍රෝකාබන කියන්නේ පුතේ සරල රේඛීය ආකාරයට තියෙන ඒවා. උදාහරණ ගත්තොත් එන් පුතේ මොනවද? ඇල්කේන. මෙන්න මේ ඇල්කේන කියන කට්ටිය පුතේ මෙන්න මේ කාබන් පරමාණු අතර තියෙන මොනවද? ඒක බන්ධන විතරයි. ඊළඟට තියෙනවා පුතේ ඇල්කීන. ඇල්කීන එක කොහොමද දෙන්නේ? ඇතම් කාබන් පරමාණු අතර මොනවද තියෙන්නේ?
ද්විත්ව බන්ධන තියෙනවා. එතන අපි කියනවා පුතේ ඇල්කීනයක් කියලා. ඇල්කයිනයක් කියන්නේ මොකද්ද? ඇල්කයිනයක් කියන්නේ මොකද්ද? ඇතම් කාබන් පරමාණු අතර ත්‍රිත්ව බන්ධන තියෙනවා නම් අපි කියනවා ඇල්කයිනයක් කියලා. අපි එදා කතා කරවුවා. ඊළඟට ඇරොමැටික. ඇරොමැටිකයි කියන්නේ පුතේ චක්‍රීයව. ඒ කියන්නේ පුතේ වටේ කැරකිලා මෙහෙම තියෙන්නේ. ඇරොමැටිකයි. මේ ඇරොමැටික වලට උදාහරණ මොකද්ද? මේ ඔක්කොම ගැන කතා කරන බය වෙන්න එපා. බෙන්සීන්. ආය අහගන්න. හයිඩ්‍රෝකාබන පුතේ ආකාර දෙකක් තියෙනවා මොනවද? ඇලිපැටික නැත්නම් සරල රේඛීයව තියෙනවා පුතේ. නැත්නම් ඇරොමැටික. ඇරොමැටික් කියන්නේ කොහමද? චක්‍රීයව තියෙන ඒවා. එතකොට මේ සරල රේඛීය තියෙනවා කොහමද තියෙන පුතේ? ඇල්කේන, ඇල්කීන, ඇල්කයින. ඇල්කේන, ඇල්කීන, ඇල්කයින. ඇරොමැටික හයිඩ්‍රෝකාබන් කියන්නේ කොහමද පුතේ? තියෙන්නේ චක්‍රීයව යා. එතකොට චක්‍රීයව තියෙන මොනවද පුතේ? බෙන්සීන්. එතකොට මට කියන්න බලන්න හයිඩ්‍රෝකාබන වර්ග හතර මොනවද කියලා? එක තමයි ඇල්කේන, දෙක ඇල්කීන, තුන ඇල්කයින, හතර බෙන්සීන්. අපි කතා කරනවා හයිඩ්‍රෝකාබන වර්ග හතරක් ගැන මොනවද? ඇල්කේන, ඇල්කීන, ඇල්කයින, බෙන්සීන්. හරි. ටක් කරලා මේ chart එක ගන්න. ටක් කරලා chart එක ගන්න විනාඩියක් දෙන්න. හරිද පුතේ? හරි. හයිඩ්‍රෝකාබන ආකාර දෙකයි. ඇලිපැටික හයිඩ්‍රෝකාබන සහ ඇරොමැටික හයිඩ්‍රෝකාබන. ඇලිපැටික හයිඩ්‍රෝකාබන ආකාර තුනයි මොනවද? ඇල්කේන, ඇල්කීන, ඇල්කයින. ඇරොමැටික හයිඩ්‍රෝකාබන ආකාර එකයි මොනවද? බෙන්සීන්. හරිද? හරි. ඉදිරියට යමු. ඊළඟට පළවෙනි එක
ඇල්කේන ලියගන්න මාතෘකාව ඇල්කේන හරිද හරි මේ ඇල්කේන කියන්නේ මොනවටද ඇල්කේන කියන්නේ මොනවටද මේ හයිඩ්‍රෝකාබන වර්ගයක් හයිඩ්‍රෝකාබන වර්ගයක් මෙන්න මෙයාලගේ කාබන් පරමාණු අතර මොනවද තියෙන්නේ ඒක බන්ධන විතරයි කාබන් හයිඩ්‍රජන් විතරයි තියෙන්නේ සෑම කාබන් පරමාණුවක් කරාම මොනවද තියෙන්නේ ඒක බන්ධන විතරයි ද්විත්ව බන්ධන එහෙම තියෙනවද පුතේ මේ වතුරේ නෑ අන්න ඒවට අපි කියනවා මොනවා කියලාද ඇල්කේනයක් කියලා ලියා ගන්න ඇල්කේන යනු කාබන් හයිඩ්‍රජන් පමණක් අඩංගු හයිඩ්‍රෝකාබනයක් වන අතර ඒවායේ කාබන් පරමාණු අතර ඇත්තේ ඒක බන්ධන පමණි හරි උදාහරණයක් ගමු පුතේ මෙන්න සරලතම ඇල්කේනය දෙවෙනි එක යන පුතේ ගන්න කාබන් දෙකේ ඇල්කේනය එක තුන්වෙනි නිමු කාබන් 3 ඇල්කේනය එතන පුතේ මෙන්න මෙහෙම තමයි තියෙන්නේ ඇල්කේන තව පුතේ දිගට අඳින්න පුළුවන් හරිද එහෙන් පුතේ දැන් අපිට ගොත් එම කාබන් 20 ඇල්කේන අඳින්න කියලා කිව්වොත් මොකද වෙන්නේ මාර සීන් එක නේද අඳින්න බෑනේ ඒක නිසා පුතේ අපිට පොදු අණුක සූත්‍රයක් තියෙනවා ඕනෑම ඇල්කේනයක් හොයාගන්න CnH2n ධන 2 ඕනෑම ඇල්කේනයක් හොයාගන්න පුතේ පොදු අණුක සූත්‍රයක් තියෙනවා දැන් අපි ගහමු පුතේ n සමානයි 2 කියලා ගමුකෝ කාබන් 2යි කියලා C2යි H දෙවරක් 2 ධන 2 දෙවරක් 2 4යි 2යි 6යි බලන්න මේ 1යි 2යි කාබන් 2 ඕකේ 1යි 2යි 3යි 4යි 5යි 6යි හයිඩ්‍රජන් 6 ඕකේ දැන් අපි කියනවා කාබන් 20 වර්ණිකුත් කොහොමද කරන්නේ C2යි H2යි ධන 2 CnH2යි ධන 2 C20යි H දෙවරක් 20 ධන 2 කීයද දෙන්නේ C20යි H දෙවරක් 20 කියන්නේ 40 42යි 42යි දැක්කද පුතේ එතකොට පුතේ ඔයාලට පේනවද මෙන්න මේ ඇල්කේන ඕන එකක් මෙන්න මේ පොදු අණුක සූත්‍රයෙන් අපිට හොයන්න පුළුවන් ඇල්කේන ඕන එක්කනේ
අපිට මේ පොදු අණුක සූත්‍රයෙන් හොයන්න පුළුවන්. හරිද? හරි. ලියන්න පුතේ ඇල්කේන වර්ග ටික දාලා පොදු අණුක සූත්‍රය CnH 2n ධන 2 කියලා ලියන පුතේ. මෙන්න මේකෙන් උදාහරණ දෙකක් ලියා ගන්න. මේක හයිලයිට් කරලා තියාගන්න ඕනෑම ඇල්කේන එකක් අපිට හොයාගන්න පුළුවන්. ඕනෑම ඇල්කේන එක ඔය උදාහරණ. හරි ටක් ගාලා හරි ලෙලි වැරද්ද මතක තියාගන්න මෙන්න මේ සරලම මෙන්න මේ විදිහට පුතේ අපිට දිගට වඳින්න පුළුවන්. මොකද අපිට ඇඳ ඇඳින්න වෙලාවක් නැහැ නේ. අපිට කෙටියෙන් හොයන්න පුළුවන් මෙන්න මේ පොදු අණුක සූත්‍රය දැම්මම. හරිද? හරි. ඊළඟට යමු පුතේ. ඊළඟට යමු. ඊළඟ ලක්ෂණය. හරි බලා ගන්න. දැන් මේ ඇල්කේන අතර තියෙන පුතේ මොනවද? මෙන්න මේ කාබන් කාබන් තමයි මෙහෙම දිගට තියෙන්නේ. එතකොට මෙයාලගේ විද්‍යුත්නතා සමානයි. මෙයත් 2.5යි. මෙයත් 2.5යි. මෙයත් 2.5යි. ඔන්න ඔය වගේ සමානයි. ඒක නිසා මෙන්න මේ ඇල්කේන පුතේ අපි කියනවා නිර්ද්‍රවීයයි කියලා. ද්‍රවීය නැහැ. විද්‍යුත්නතා සමාන හින්දා ද්‍රවීයතාවයක් නැහැ. කොහෙටවත් ඇද ගැනීම බලයක් නැහැ. ඒක නිසා අපි මේ ඇල්කේන කියන මොනවා කියලාද? නිර්ද්‍රවීය අණු කියලා. මොනවා කියලාද කියන්නේ? නිර්ද්‍රවීය අණු කියලා කියනවා. ඇයි ඒ කොහෙටවත් ඇද ගැනීමේ හැකියාවක් නැහැ. කොහෙටවත් ඇද ගැනීමේ හැකියාවක් නැහැ. ඒක නිසා අපි කියන පුතේ මොනවා කියලාද? මෙන්න මේ ඇල්කේන කියන්නේ මොනවද? නිර්ද්‍රවීය අණු කියලා. නිර්ද්‍රවීයයි. ඒ කියන්නේ පුතේ විද්‍යුත්නතා සමානයි. ඒ නිර්ද්‍රවීය හින්දා මෙන්න මෙයාලා ගාව තියෙන්නේ පුතේ අපකිරණ බල නැත්තම් අපි ඒවට කියනවා පුතේ මොනවා කියලාද? ලන්ඩන් බල. ආයෙ කියන්න මට. මෙන්න මේ කාබන් කාබන් අතර විද්‍යුත්නතා සමාන හින්දා මෙන්න මෙයාලගේ පුතේ මොකද වෙන්නේ? මට අක්කලා කියන්න. විද්‍යුත්නතා ටික සමාන හින්දා මොකද වෙන්නේ? කොහෙටවත් ඇද ගැනීම බලයක් නැහැ. ඒක නිසා අපි කියනවා මෙයාලා නිර්ද්‍රවීයයි කියලා. කොහමද? නිර්ද්‍රවීයයි කියලා කියනවා. එතකොට නිර්ද්‍රවීය නම් මොකද වෙන්නේ? එයාලා ගාව තියෙන බල වර්ගය මොනවද?
අපකිරණ බල නැත්තම් ලන්ඩන් බල. තේරුණාද? ලන්ඩන් බල. ලියා ගන්න. ඇල්කේන නිර්ද්‍රවීය වේ. ඊළඟ ලක්ෂණය ඇල්කේන නිර්ද්‍රවීය වේ. නිර්ද්‍රවීය වේ. ඇල්කේන නිර්ද්‍රවීය වේ. මරහත ලියා ගන්න පුතේ. කාබන් අතර විද්‍යුතතා සමාන නිසා කාබන් අතර විද්‍යුතතා සමාන නිසා මෙලෙස සිදුවේ. ඊළඟට ලොකුලා ලියන්න. හරි. ලියන්න ඊළඟට ඇල්කේන අණු අතර අපකිරණ බල හෙවත් ලන්ඩන් බල පවතී. අපකිරණ බල හෙවත් ලන්ඩන් බල පවතී. අපකිරණ බල හෙවත් ලන්ඩන් බල පවතී. හරි. මෙන්න මේ ඇල්කේන කියන කට්ටියමයි පුතේ. මෙන්න මේ ඇල්කේන කියන කට්ටිය ජලයේ දිය වෙන්නේ නැහැ. සම්පූර්ණයෙන්ම ජලයේ අද්‍රාව්‍යයි. ඒ කියන්නේ ජලයේ දිය වෙන්නේ නැහැ. නමුත් පුතේ CCl4 බෙන්සීන් වගේ නිර්ද්‍රවීය ද්‍රාවක තුල මොකද වෙන්නේ? දිය වෙනවා. ඇල්කේන කියන කට්ටිය පුතේ මොකද වෙන්නේ? ජලයේ දිය වෙන්නේ නැහැ. එයාලා නමුත් පුතේ CCl4 බෙන්සීන් වගේ නිර්ද්‍රවීය ද්‍රාවක තුල මොකද වෙන්නේ පුතේ? දිය වෙනවා. ලියා ගන්න. ඇල්කේන සම්පූර්ණයෙන්ම ජලයේ අද්‍රාව්‍ය වේ. ඇල්කේන සම්පූර්ණයෙන්ම ජලයේ අද්‍රාව්‍ය වේ. නමුත් CCl4 බෙන්සීන් වැනි නිර්ද්‍රවීය ද්‍රාවක තුල දිය වේ. නිර්ද්‍රව්‍ය ද්‍රාවක තුල දිය වේ. නිර්ද්‍රව්‍ය ද්‍රාවක තුල දිය වේ. හරි.
එතනට ගන්න තේරෙනවද පුතේ? තේරුම් නැත්නම් මැසේජ් එකක් දාන්න තේරෙනවද නැද්ද කියලා? එතනට ගන්න තේරෙනවද කියලා කියපු ටික? මොකද මට මෙතන ක්ලාස් එක කරනවා වගේ පේන්නේ නැහැ ඔයාලා බෑ. තේරෙනවද නැද්ද කියලා පුතේ කියන ටික? කොතනද පැහැදිලි නැති කියලා? හරි. good. හරි. මේ වගේ පුතේ කාබන් සංඛ්‍යාව 14 ඇල්කේන කාබන් සංඛ්‍යාව 14 කියන්නේ කාබන් මෙන්න මෙහෙම එකක් තියෙන්න පුළුවන් හතරක් තියෙන්න පුළුවන්. ඒ කියන්නේ එකේ ඉඳන් හතර වෙනකම්. තියෙන ඇල්කේන පුතේ වායු වශයෙන් තමයි තියෙන්නේ. කාබන් 1 සිට 4 දක්වා ඇල්කේන වායු වශයෙන් තියෙන්නේ. කාබන් 5 සිට 17 දක්වා ඇල්කේන ද්‍රව වශයෙන් තියෙන්නේ. කාබන් 5 සිට 17 දක්වා ඇල්කේන ද්‍රව වශයෙන් තියෙන්නේ. 17ට වඩා වැඩි ඇල්කේන ඝන වශයෙන් තමයි තියෙන්නේ. දැන් ඔයාලට ඇල්කේන වලට උදාහරණයක් මොකක්ද දෙන්නේ? ඔයාලා දන්නවා 92 ඔක්ටේන්. පෙට්‍රල් තියෙන්නේ ඔක්ටේන්. ඔක් කියන්නේ 8යි, එන් කියන්නේ ඇල්කේනයක්. කාබන් 8 ඇල්කේනයක්. කොහොමද තියෙන්නේ? ද්‍රවයක් ලෙස. 95 ඔක්ටේන්. 95 ඔක්ටේන් ඔක්ටේන් කියන්නේ මොකද්ද? ද්‍රවයක් ලෙස තියෙන්නේ. තේරෙනව නේද? එතකොට පෙට්‍රල් එහෙම තියෙන්නේ කොහොමද? ද්‍රවයක් ලෙස. කාබන් 8 හින්දා. කාබන් 5ක් 17 අතර තමයි තියෙන්නේ. එතකොට කාබන් 1 සිට 4 දක්වා ඇල්කේන වායු වශයෙන් පවතිනවා. කාබන් 5 සිට 17 දක්වා ඇල්කේන තියෙනවා කොහොමද? ද්‍රව වශයෙන්. කාබන් 17ට වැඩි ඇල්කේන තියෙනවා කොහොමද? ඝන වශයෙන්. ලියා ගන්න. කාබන් පරමාණු 1 සිට 4 දක්වා ඇල්කේන වායු වශයෙන්ද කාබන් 5 සිට 17 දක්වා ඇල්කේන ද්‍රව වශයෙන්ද කාබන් සංඛ්‍යාව 17ට වඩා වැඩි ඇල්කේන ඝන වශයෙන්ද පවතී. කාබන් 1 සිට 4 දක්වා ඇල්කේන වායු වශයෙන්ද කාබන් 5 සිට 17 දක්වා ඇල්කේන ද්‍රව වශයෙන්ද කාබන් 14 වඩා වැඩි ඇල්කේන ඝන වශයෙන්ද පවතී. හරිද පුතේ එක? හරි. මේක පුතේ මෙතනට අපි අදාළ කරගන්න කලින් ඊළඟට ස්පෙෂල් කියලා පුතේ නෝට් එක ඇතුලෙන් පුතේ ස්පෙෂල් නෝට් එකක් අපි හැමදාම ලියනවානේ. ස්පෙෂල් කියලා ලියාගමු. ස්පෙෂල් මොකක්ද ස්පෙෂල්? තාපාංකය රඳා පවතින සාධක දෙයක්. තාපාංකය කියන්නේ මොකද්ද? තාපාංකය කියලා කියන්නේ ද්‍රවයක් වායු බවට පත්වන උෂ්ණත්වය. ද්‍රවයක් වායු බවට පත්වන උෂ්ණත්වය. දැන් අපි මේ මෙන්න මේ කාබනික සංයෝග හැම එකම පුතේ අපි හොයනවා මොනවද? තාපාංකය. මෙන්න මේ ස්පෙෂල් කියලා ලියා ගන්න පුතේ. මේක ඇල්කේන තියෙන එකක් නෙමෙයි. ඒ වුණාට ඇල්කේන වල මම දැන් කතා කරනවා තාපාංකයේ රඳා පවතින සාධක. කොහොමද මේ ඇල්කේන වල තාපාංකය වැඩි වෙන්නේ? අන්න ඒක නිසා පුතේ මම මෙතනදී පොඩ්ඩක් කියලා දෙනවා ස්පෙෂල් කියලා දාලා තාපාංක ගැන කියලා දෙනවා. එතකොට මේක ඇල්කේන නෝට් එකට නෙමෙයි ස්පෙෂල් කියලා පුතේ කොටු කරලා ලියා ගන්න ඕනේ. ස්පෙෂල් කියලා කොටු කරලා ලියා ගන්න ඕනේ. තේරුණාද? හරි. ලියා ගන්න පුතේ ස්පෙෂල් කියලා. මට ළමයි ගොඩාක් කිව්වා කරන්ට් එක නැහැ කියලා. ඒක නිසා පුතේ බය වෙන්න එපා. මේකේ අපේ මගේ කරන්ට් එක නැති වෙන තාක් කාල අපි අන්තිය කරනවා. මේ බැරි ටික ලස්සනට යනවා පුතේ. පන්ති වල හැම එකටම ජොයින් වෙන්න. හරි. දැන් තාපාංකය යනෝ මේ ස්පෙෂල් නෝට් එක ගන්න පුතේ පොඩ්ඩක් එහාට මෙහාට පොඩ්ඩක් ගිහිල්ලා වැදගත් දේවල් ටික කියනවා. ලියා ගන්න. තාපාංකය යනෝ ද්‍රවයක් වායු බවට පත්වන උෂ්ණත්වයයි.
ද්‍රවයක් වායු බවට පත් වෙන උෂ්ණත්වයයි. ද්‍රවයක් වායු බවට පත් වෙන උෂ්ණත්වයයි. එතන පුතේ තාපාංකයේ රඳා පවතින සාධක දෙකක් තියෙනවා. මේක පුතේ අනිවාර්ය විභාගයට එක ප්‍රශ්නයක් එනවා. මෙතන මම කියලා දෙන්නේ පුතේ මොනවත්ම දන්නේ නැති ළමෙක් වුණත් පුතේ ගොඩ යන්න. මොකද්ද පළවෙනි එක? කියන්න බලන්න. ආකර්ෂණ බල. ආකර්ෂණ බල. ඊළඟ එක අනුක ස්කන්ධය. තියාගන්න. තාපාංකයේ රඳා පවතින සාධක දෙකකි. තාපාංකයේ රඳා පවතින සාධක දෙකකි. එක ආකර්ෂණ බල. එක ආකර්ෂණ බල. දෙක අනුක ස්කන්ධය. දෙක අනුක ස්කන්ධය. හරිද? ලියාගන්න. ආකර්ෂණ බල වැඩි වෙන විට ආකර්ෂණ බල වැඩි වෙන විට තාපාංකය වැඩි වේ. ආකර්ෂණ බලවල ප්‍රබලතාවය වැඩි වෙන විට තාපාංකය වැඩි වේ. හරිද? ආකර්ෂණ බලවල ප්‍රබලතාවය වැඩි වෙන විට තාපාංකය වැඩි වේ. ඊළඟට කොහොමද ගන්න පුතේ? අණුක ස්කන්ධය. මේ අණුක ස්කන්ධය සලකන්නේ මෙන්න මේ අණුක ස්කන්ධය සලකන්නේ පුතේ ආකර්ෂණ බල සමාන වුණොත් තමයි අපි සලකන්නේ අණුක ස්කන්ධය. නැත්නම් ආකර්ෂණ බල පුතේ වැඩි නම් අපි ආය අණුක ස්කන්ධය හොයන්න යන්නේ නැහැ. ආකර්ෂණ බල වැඩි නම් මොකද වෙන්නේ? කෙලින්ම තාපාංකය වැඩි. ආකර්ෂණ බල වැඩි නම් කෙලින්ම තාපාංකය වැඩි. ඕකේද? ආකර්ෂණ බල වැඩි නම් පුතේ කෙලින්ම තාපාංකය වැඩි. අපි ආය අණුක ස්කන්ධය හොයන්න යන්නේ නැහැ. එතකොට ආකර්ෂණ බල සමාන අවස්ථාවකදී අපි බලනවා කොහමද? අන්න ඒ දෙන්නගේ අණුක ස්කන්ධය බලලා තමයි පුතේ තාපාංකය වැඩි එක්කන හොයන්නේ. එතකොට මේ ආකර්ෂණ බල සමාන අවස්ථාවකදී අණුක ස්කන්ධය වැඩි වෙනකොට මොකද වෙන්නේ? තාපාංකය වැඩි වෙනවා. ආකර්ෂණ බල සමාන අවස්ථාවකදී අණුක ස්කන්ධය වැඩි වෙනකොට මොකද වෙන්නේ පුතේ? තාපාංකය වැඩි වෙනවා. ලියා ගන්න. අණුක ස්කන්ධය පැත්තේ ලියා ගන්න පුතේ. අණුක ස්කන්ධය පැත්තේ ලියා ගන්න. ආකර්ෂණ බල සමාන වන අවස්ථාවේදී පමණක් ආකර්ෂණ බල සමාන වන අවස්ථාවේදී පමණක් මේ සලකා බලයි. මේ සලකා බලයි. ආකර්ෂණ බල සමාන අවස්ථාවේදී පමණක් මේ සලකා බලයි. මේ සලකා බලයි. අණුක ස්කන්ධය වැඩි වෙන විට 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 තාපාංකය වැඩි වේ. තාපාංකය වැඩි වේ. තාපාංකය වැඩි වේ.
ඉදිරියට යමු. දැන් අපි ගමු පුතේ ඇල්කේන වල. මෙන්න මේ ඇල්කේන වල ගත්තොත් මෙන්න මේ ඇල්කේන වල ගත්තොත් පුතේ මෙන්න මේ ඇල්කේන හැමෝම අතර තියෙන මොනවද? නිර්ද්‍රවීය ආකර්ෂණ බල. එතකොට මොකද වෙන්නේ? මෙන්න මේ ඇල්කේන හැමෝ ගාවම තියෙන්නේ මොනවද? නිර්ද්‍රවීය ආකර්ෂණ බල. එතකොට ආකර්ෂණ බල සමානයි. ආකර්ෂණ බල සමානයි. එතකොට මොකද වෙන්නේ? ඇල්කේන වල තාපාංක වෙනම හොයනවා නම් මොකද කරන්නේ? ඇල්කේන පළවෙනි කාබන් තියෙන ඇල්කේනට වඩා දෙවෙනි කාබන් ඇල්කේනය, ඊට වඩා තුන්වෙනි කාබන් ඇල්කේනය, හතරවෙනි කාබන් ඇල්කේනය, පස්වෙනි කාබන් ඇල්කේනය, හයවෙනි කාබන් ඇල්කේනය මොකද වෙන්නේ? අණුක ස්කන්ධය වැඩි වෙනවා. කාබන් සංඛ්‍යාව වැඩි වෙනකොට අණුක ස්කන්ධය වැඩි වෙනවා. ඇයි දැන් මෙතන මෙහෙම තියෙන එක්කෙනාගේ අණුක ස්කන්ධය කොච්චරද? කාබන් 12යි මෙයා 4යි 16යි. මෙහෙම තියෙනකොට කාබන් 10 කියන්නේ 24යි 6යි 30යි. මෙහෙම තියෙනකොට 36යි 38යි 46යි. මෙතන මොකද වෙන්නේ? කාබන් සංඛ්‍යාව වැඩි වෙද්දී අණුක ස්කන්ධය වැඩි වෙනවා. අපි ගණනයේ පන්තියේදී ඉගෙනුවා අණුක ස්කන්ධය කොහොමද හොයන්නේ කියලා. එතකොට මෙන්න මෙයාලගේ හැමෝගෙම නිර්ද්‍රවීය ආකර්ෂණ බල නැත්තම් පුතේ අපකිරණ බල තියෙන්නේ. නිර්ද්‍රවීය අණු. ඒක නිසා පුතේ අපකිරණ බල නැත්තම් ලන්ඩන් බල තියෙන්නේ. ඒක නිසා මොකද වෙන්නේ? ආකර්ෂණ බල සමානයි. ඇල්කේන හැමෝගෙම මොකද වෙන්නේ? ආකර්ෂණ බල සමානයි. ඒක නිසා මොනවද බලන්නේ පුතේ? අණුක ස්කන්ධය තමයි බලන්නේ. අණුක ස්කන්ධය තමයි බලන්නේ. ඇයි ඒ? අණුක ස්කන්ධය වැඩි වෙනකොට මොකද වෙන්නේ? මොනවද වැඩි වෙන්නේ පුතේ? තාපාංක වැඩි වෙනවා. ඇයි ඒ? මෙයාලගේ එකම ආකර්ෂණ බල පවතින නිසා. ලියා ගන්න ඇල්කේන සියල්ලක්ම තියරි ඉවරයි. මේ ක්ලෝස් කරන්න දැන් ඇල්කේන වලට යන්නේ. මේ ක්ලෝස් කරන්න. ඇල්කේන සියල්ලක්ම නිර්ද්‍රවීය වන අතර ඇල්කේන අතර ඇත්තේ අපකිරණ බල හේවත් ලන්ඩන් බලය. 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 එම නිසා අණුක ස්කන්ධය වැඩි වන විට ඇල්කේන වල තාපාංකය වැඩි වේ. 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 හරි. පොතේ බලන්න. ඒ කියන්නේ උදේ මෙන්න මෙයාට වඩා
මෙන්න මෙයාගේ වැඩි. මෙයාට වඩා මෙන්න මෙයාගේ තාපාංකය වැඩි. මෙයාට වඩා මෙන්න මෙයාගේ තාපාංකය වැඩි. ආ පුතේ ඉදිරියට යනවා ඈ. ලියා ගන්න. තාපාංකය වැඩි වේ. නකල් ලියා ගන්න තාපාංකය වැඩි වේ. හරිද? හරිද පුතේ? වැඩ කරන්න පුතේ ඈ. හරි. දැන් මෙන්න මෙහෙම එකක් තියෙනවා. දැන් හොඳට අහගන්න. දැන් මෙන්න මෙහෙම එකක් තියෙනවා. එකම කාබන් සංඛ්‍යාව දැන් මේ වගේ එකම කාබන් සංඛ්‍යාව එකම හයිඩ්‍රජන් සංඛ්‍යාව හරිද? දැන් ආකර්ෂණ බලත් සමානයි. මාර කේස් එක. මේ පාර පුතේ 2020 විභාගයට ආව මෙන්න මේ වගේ ගැටලුවක් ඈ. 2020 විභාගයට ආව මේ වගේ ගැටලුවක්. 9 වෙනි ප්‍රශ්න දෙකවද? මට ප්‍රශ්න වගේ දැන් මුල් 10 ඇතුළත තිබ්බ පුතේ මෙන්න මේ වගේ ප්‍රශ්නයක්. අපි විභාගයට කලින් දවසේ පුතේ අපේ ගෙදර සෙමින එකක් තියෙනවා. ඒකේ පුතේ කොට දාන හැමදාම පැය 12ක් ක්ලාස් එකක් කරනවා පුතේ ෆ්‍රී ඔෆ් charge. ළමයි කොට දාන්න. එතකොට මෙන්න මෙහෙම එකක් තියෙනවා. මෙන්න මෙහෙම එකක් තියෙනවා. එකම කාබන් හයිඩ්‍රජන් සංඛ්‍යාව තියෙන්නේ. දැන් මාර සිද්ධිය. දැන් එතකොට බලනවා පුතේ පෘෂ්ඨ වර්ගඵලය. දැන් මෙයා පෘෂ්ඨි කොහොමද තියෙන්නේ? මෙන්න මේ ගානට පුතේ පෘෂ්ඨ වර්ගඵලය මෙයා මෙහෙම කළා අපි දැම්මොත් එහෙම බිමක තිබ්බොත් මෙන්න මේ ගානට පුතේ තියෙනවා. මෙයා කොහොමද තියෙන්නේ? මෙන්න මේ ගානට. මෙයා කොහොමද තියෙන්නේ? පෘෂ්ඨ තියෙන පුතේ මෙන්න මේ විදිහට. දැන් ස්පර්ශ පෘෂ්ඨ වර්ගඵලය වැඩි කාගේද? මෙන්න මෙයාගේ. මෙයා A නම්, මෙයා B නම්, මෙයා C. මේ බලන්න මේ. මෙයා පෘෂ්ඨ වර්ගඵලය මෙන්න මේ ගානටම තියෙනවා. මෙයා පොඩ්ඩයි මේ. මෙයා ඊට වඩා පොඩි. එතකොට මේක බලන්නේ මොකක් වුණොත්ද? මේක බලන්නේ මොකක් වුණොත්ද? එකම අණුක භාරය තියෙන නැත්තම් එකම කාබන් සංඛ්‍යාව තියෙන ඇල්කේන උනොත් තමයි මෙන්න මේක බලන්නේ. එතකොට බලන්නේ කොහමද? වැඩිපුරම පෘෂ්ඨයක පුතේ ගෑවිලා තියෙන නැත්තම් ස්පර්ශ පෘෂ්ඨ වර්ගඵලය වැඩිම එක්කෙනාගේ මොකද වෙන්නේ? වැඩි මොනවද? තාපාංකය වැඩි වෙනවා. ආය අහගන්න පුතේ. දැන් මේ කට්ටිය දැන් අපි කරා මොකද්ද? ඇල්කේන වල තියෙන්නේ හැමෝගෙම මොනවද? නිර්ද්‍රවීය ආකර්ෂණ බල. නේද? නිර්ද්‍රවීය ආකර්ෂණ බල. ඒක නිසා මොකද වෙන්නේ? කාබන් සංඛ්‍යාව වැඩි වෙනකොට මොකද වෙන්නේ යාළුවගේ? මොනවද වැඩි වෙන්නේ? තාපාංකය වැඩි වුණා. ඒක ඕකේනේ. දැන් ඒක අපිට ඕකේ. දැන් අපි මේක ගන්නෙ මොකටද? එකම කාබන් සංඛ්‍යාවක් තියෙන ඇල්කේන තිබ්බොත්
එකම කාබන් සංඛ්‍යාවක් තියෙන ඇල්කේන තිබ්බොත් තමයි පුතේ අපි මේක ගන්නෙ. තේරුණාද? එකම කාබන් සංඛ්‍යාවක් තියෙන ඇල්කේන තිබ්බොත් එයාලගේ මෙයාගේ මොකද වෙන්නේ? ස්පර්ශ පුෂ්ඨ වර්ගඵලය වැඩි. ඊට වඩා මෙයාගේ අඩුයි. ඊට වඩා මෙයාගේ අඩුයි. ස්පර්ශ පුෂ්ඨ වර්ගඵලය වැඩි වෙනකොට තාපාංකය වැඩි වෙනවා. ඒක ගන්නෙ මොනවා වුණොත් විතරයිද? එකම අණුක භාරය තියෙන ඇල්කේන වල විතරයි. ලියා ගන්න. එකම අණුක භාරය සහිත ඇල්කේන සැලකුව විට ඒවායේ තාපාංකය ස්පර්ශ පුෂ්ඨ වර්ගඵලය මත රඳා පවතී. ඒවායේ තාපාංකය ස්පර්ශ පුෂ්ඨ වර්ගඵලය මත රඳා පවතී. ස්පර්ශ පුෂ්ඨ වර්ගඵලය මත රඳා පවතී. ස්පර්ශ පුෂ්ඨ වර්ගඵලය වැඩි වෙන විට 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 තාපාංකය වැඩි වේ. හරි ටක් ගාලා මේක ලියන්න. මේ තුන ලියලා මෙන්න මෙහෙම වැඩි වෙනවා කියලා ලියන්න ගන්න. अरे बढ़ाओ
හරි. අපි උදාහරණයක් කරමු. උදාහරණයක් කරමු පුතේ. මේක පුතේ නිතර ප්‍රශ්න වලට අහන එක. අපි උදාහරණයක් කරමු බලන්න. හොඳ බලන්න. හරි. බලන්න පුතේ. මෙතන ලියාගන්න ප්‍රශ්නය උදාහරණ අංක 1. උදාහරණ අංක 1. මින් වැඩිම තාපාංකයක් පවතින්නේ කුමන සංයෝගයකද? මින් වැඩිම තාපාංකයක් පවතින්නේ කුමන සංයෝගයකද? මින් වැඩිම තාපාංකයක් පවතින්නේ කුමන සංයෝගයකද? නැත්නම් වැඩි වෙන පිළිවෙල සැකසන්න කියන්නකො. දෙකම එකයි ඈ. හරි. මේක බලන්න පුතේ. දැන් උතර වැඩි වෙක්කන හොයන්න කොහමද? මුලින් බලන්න පුතේ කාබන් සංඛ්‍යාව. මෙයයි කාබන් සංඛ්‍යාව කීයද? 1 2 3 4 5 6යි. මෙයාගේ 1 2 3 4 5 6යි. 1 2 3 4 5 6යි. 1 2 3 4 5 6යි. එතන පුතේ කවුද වැඩිම වෙන්නේ? වැඩිම වෙන්නේ පුතේ A. ඇයි ඒ? එයාගේ කාබන් සංඛ්‍යාව ඔක්කොගෙම එක සමානයි. මෙයා ඉන්නේ ස්පර්ශ පෘෂ්ඨ වර්ගඵලය මෙහෙම. හරිද? හරිද පුතේ ඒක? හරි. දෙවෙනි උදාහරණයක්. දෙවෙනි උදාහරණය ටක් ගාලා ලියා ගන්නකො. හරි දෙවෙනි දාන්න බලන්න. ඒක තේරුණානේ? හරි. විභාගයට අහනවා මේක. දෙවෙනි උදාහරණය. ලියා ගන්න. මෙම සංයෝග අතරින් තාපාංකයේ වැඩිම සංයෝගය කුමක්ද? මතක් කාලා උත්තර ළමයි කියන්න බලන්න.
Aද Bද Cද Dද E කියලා ටක් කරලා මැසේජ් එක දාන්න බෑ ටක් කරලා. ඔක් කරන ගම. වැඩි මේකක් තියෙන කාටද කියලා. දාන්න බෑ ඔයාලා දැන් මම කියලා දුන්නේවත් එක්කම කට්ටිය ඔලුවට ඇප්ලයි කරන්න පුළුවන්ද කියලා බලමු ටක් කරලා. දාන්න මන් කට්ටිය මම බලන් ඉන්නේ. ටක් කරලා හැමෝම නිකන් මැසේජ් දාන්න බෑ ටක් කරලා. කරන ගම. උඩින් බලලා තීරණය කරන්න එපා. බලමු උත්තරේ මොකද්ද කියලා. තමන් කව මුලින්ම පුතේ බලන්න මෙයාලගේ කාබන් සංඛ්‍යාව කොහොමද කියලා. දැන් මෙයාලා ඔක්කොම L කියන ඉඳ ආකාශ බල සමානයිනේ. මෙයාගේ කාබන් 1 2 3 4 5 6යි. මෙයාගේ 1 2 3 4 5යි. මෙයාගේ 1 2 3 4 5 6යි. මෙයාගේ 1 2 3 4 5 6යි. මෙයාගේ 1 2 3 4 5 6යි 7යි. මම කව මොකද්ද? අණුක භාරය වැඩි නම් එයාගේ වැඩි. ඒතර උත්තරේ මොකද්ද? හරිද? ඒක තේරුම් නැති කෙනෙක් අත ඔස්සන්න. මැසේජ් එක දාන්න දෙක තේරුම් නැති කෙනෙක් ඉන්නවනම් මුලින් පුතේ කාබන් ගාන බලන්න පස්සේ තමයි පුතේ සමාන නම් විතරයි අපි බලන්නේ ස්පර්ශ පෘෂ්ඨ වර්ගඵලය. තේරුණාද? ඒක හරිද? දැන් එහෙමයි ආවොත් එහෙම කරන්න බලන්න පුතේ. ඕකේ ඉදිරියට යමු. ලියා ගන්න. ඇල්කේන නිපදවීම ඇල්කේන නිපදවීම ඇල්කේන නිපදවීම
හරි अंक 1 लिया गया पुते हेलो हाइड्रोकार्बन मगे අපි පුතේ එදා කතා කරා මොකද්ද මේ හේලෝ හයිඩ්‍රෝකාබන කියන්නේ කියලා මොකද්ද මේ හේලෝ හයිඩ්‍රෝකාබන කියන්නේ කියලා අපි කතා කරා හේලෝ හයිඩ්‍රෝකාබනයක් කියන්නේ මොකද්ද हाइड्रोकार्बनेक H परमाणुවක් අයින් කරලා ඒ වෙනුවට හැලජනයක් හැලජනයක් කොහොම මොකක්ද අයිති වෙන්නේ ෆ්ලුවරින් ක්ලෝරින් බ්‍රෝමින් අයඩින් වගේ කෙරේ බැඳුනහම අපි කිව්වා හේලෝ හයිඩ්‍රෝකාර්බනයක් කියලා පුතේ අර මගේ කලින් නෝට් ටික ලියාගෙන නැත්නම් ලියා ගන්න ඕනේ ඈ 7 වෙනි පාඩමේදී මෙයා කවුද හේලෝ හයිඩ්‍රෝකාර්බන කියන්නේ කවුද මත්සාර කියන්නේ කවුද ඊට පස්සේ මෙයා කියන්නේ කවුද කියලා පුතේ නිකන් නාම මාත්‍රව කතා කරා මෙතන අල්ල ගන්න පුළුවන් ගේමක් නෑ බය වෙන්න එපා අද ඉඳන් අනිවාර්යෙන් පුතේ දිගටම ජොයින් වෙන්න ඕන නැතුව වැඩක් නෑ හරිද එතකොට මේ වගේ හේලෝ හයිඩ්‍රෝකාර්බනයක් තියෙනකොට මෙන්න මේ වගේ හේලෝ හයිඩ්‍රෝකාර්බනයක් තියෙනකොට එයාට මැග්නීසියම් එක එක්ක ඊතර මතකද ඊතර කියේ මොකද්ද කියලා ඔක්සිජන් පරමාණුවත් දෙපැත්තට R කාණ්ඩ දෙකක් ඔක්සිජන් පරමාණුවත් දෙපැත්තට R කාණ්ඩ දෙකක් ඔක්සිජන් පරමාණුවත් දෙපැත්තට R කාණ්ඩ දෙකක් බැඳුනොත් අපි කියන මොකක් කියලාද ඊතරයක් කියලා හරිද මේ මැග්නීසියම් එක්ක වියලි ඊතරයක් දැම්මොත් බැඳෙනා පුතේ මෙන්න මේ වගේ x එක ඉදිරියෙන් magnesium x දැන් මෙහෙම බැඳෙනවා ඒකට ජලය හරි අම්ලයක් හරි දැම්මහම මෙතන මේ mgx කියන එක අයින් වෙලා हाइड्रोजन परमाणुවක් සම්බන්ධ වෙනවා ආයා ගන්න හේලෝ හයිඩ්‍රෝකාර්බනයකට මැග්නීසියම් මාධ්‍යයේදී මැග්නීසියම් සමග වියලීතර දානවා එතන පුතේ අපිට හැදෙනවා ග්‍රීනාට් මුට කියන මොකක් කියලාද ග්‍රීනාට් සංයෝගය හරිද ග්‍රීනාට් වලින් පුතේ හැදෙනවා මේකක් ඒකට ජලය දැම්මම පස්සේ මොකක්ද වෙන්නේ ඇල්කේනය හැදෙනවා දැන් මෙන්න මේ මැග්නීසියම් වියලීතර මාධ්‍යයට අපි කියන මොකක් කියලාද ग्रीनाट කියලා. මේ මැග්නීසියම් වියලිය ඊතරයි දෙන්නක එකතුවලා අපි කියන මොකක් කියලාද? ග්‍රීනාට් කියලා. ඒ කියන්නේ මොකද්ද? දැන් කියමු ආයේ හේලෝ හයිඩ්‍රෝකාර්බනේට ග්‍රීනාට් එක් කරාට පස්සේ ග්‍රීනාට් ඩංගු සංයෝගයක් හැදෙනවා. ඒකට ජලය හරි අම්ලයක් හරි දැම්මොත් අපි අම්ලයක් කියන්නේ මොකද්ද කියලා දීලා තියෙනවා මොකද්ද? H+ පිට කරන කෙනෙක් අම්ලයක් කියලා කිව්වා. ජලය හරි අම්ලයක් හරි දැම්මහම මොකද වෙන්නේ? මෙන්න මේ mgx කියන එක ලයින් වෙලා මොනවද එකතු වෙන්නේ පුතේ हाइड्रोजन परमाणुව එකතු වෙනවා තේරුණාද හරි ලියා ගන්න හේලෝ හයිඩ්‍රෝකාර්බනේට වියලීතර මාධ්‍යයේ मैग्नीशियम समग प्रतिक्रिया कर सैदन संयोगेट हेलो हाइड्रोकार्बनेट वियलीतर माध्य मैग्नीशियम समग प्रतिक्रिया कल कर साधन संयोगेट जलय हो
අම්ලයක් එක්කල විට ජලය හෝ අම්ලයක් එක්කල විට ඇල්කේන සාදනු ලබයි. ඇල්කේන සාදනු ලබයි. ලියාගන්න. මැග්නීසියම් වියලි ඊතර වලින් සාධන ප්‍රතිකාරකය මැග්නීසියම් වියලි ඊතර මගින් සාධන ප්‍රතිකාරකය ග්‍රීනාඩ් ප්‍රතිකාරකය ලෙස හඳුන්වයි. මැග්නීසියම් වියලි ඊතර මගින් සාධන ප්‍රතිකාරකය ග්‍රීනාඩ් ප්‍රතිකාරකය ලෙස හඳුන්වයි. හරි ටක් ගාලා මේක ලියලා අරක ලියලා ටක් ගාලා උඩ එක විතර. දැන් ගොඩක් උදාහරණ කරමු ඈ. ජලය හරි පුතේ අම්ලයක් හරි දාන්න ඕනේ. ජලය හරි අම්ලයක් හරි දාන්න ඕනේ පුතේ ඈ. හරි. ඔය ග්‍රීනාඩ් මල්ලි ගැන පුතේ විශේෂයෙන් හිතන්න ඕනේ ඈ. ග්‍රීනාඩ් ගැන හරි යම් පුතේ උදාහරණයක් අපි කරමු. උදාහරණ තේරෙනවා ටිකක් හරිද? අපි ඔය x කියලා දාන්න නැතුව උදාහරණයක් කරමු. බලාගන්න. CH3CHCl CH2Br. දැන් ඔන්න දෙන්නෙක් තියෙන හැලගෙන. දැන් දෙන්නෙක් තියෙදි මොකද වෙන්නේ? දාන්න පුතේ මැග්නීසියම් වියලි ඊතර උදාහරණයක් ගමු අපි මෙන්න මෙහෙම R කියන්නේ පුතේ කාබන් හයිඩ්‍රජන් සංයෝගනේ. ඊතර දැම්මට පස්සේ මොකද දැන් පුතේ මේ දෙන්නෙක් ඉන්නවා මේ හැලගෙන දෙන්නෙක් ඉන්නවා දෙන්නට පුතේ මැග්නීසියම් බෙදෙනවා. මේකට දාන්න පුතේ අපි ජලය හරි අම්ලයක් හරි මොකක් හරි එකක්. දැම්ම ගමන් මොකද වෙන්නේ? මෙතන MgCl කැලේ අයින් වෙලා හයිඩ්‍රජන් පරමාණුවක් එකතු වෙනවා. මේව ඇද කරලා ලියන්න ඕනේ නැහැ. මම මෙතන ඉඩ නැති ඉඳලා ලිව්වේ ඈ. උඹලා ඇද කරලා ලියයි. මම අවශ්‍ය නැහැ. මම ඉඩ නැති ඉඳලා ලිව්වේ ඈ. CH3 CH2 CH3 මෙතන MgBr එක අයින් වෙලා හයිඩ්‍රජන් පරමාණුවක් එකතු වෙනවා. මෙතන MgCl එක අයින් වෙලා හයිඩ්‍රජන් පරමාණුවක් එකතු වෙනවා. දැක්කත් තව උදාහරණයක් ගමු. මෙහෙම කෙනෙක් ඉන්නවා. මේකට දාන්න පුතේ මැග්නීසියම් වියලි ඊතර. මෙහෙම ලියන්නත් පුළුවන් මෙහෙම ලියන්නත් පුළුවන් ඈ දීලා තියෙන සංයෝගය අනුව තමයි මෙහෙම ලියන්නේ. ඊට පස්සේ මොකද වෙන්නේ? මෙතන පුතේ MCH2 MgCl කෙනෙක් වෙනවා.
මේකට අපි දැම්මොත් එහෙම හදිස්සියේ ජලය දාන්න නැතුව D2O වගේ කෙනෙක්. D2O කියන්නේ මොකද්ද? D කියන්නේ පුතේ ඩියුටේරියම්. ඒ කියන්නේ හයිඩ්‍රජන් වල සමස්ථානිකය. හයිඩ්‍රජන් පුතේ වෙනස් වෙනවා නම් පුතේ මෙතන D වෙනුවෙන් ලියන්න පුළුවන්. DCl D2SO4. ඒ කියන්නේ මේ හයිඩ්‍රජන් වෙනකොට අපිට ලියන්න පුළුවන් D ඕන නම්. එතකොට D2O දැම්මොත් මොකද වෙන්නේ? ටග්ගල් කියන්නේ මෙතන හයිඩ්‍රජන් වෙනකොට පුතේ බැඳෙන්නේ මොකද්ද? D පරමාණුව. ඒ කුණුහරුපේ මට තේරුන්නේ නැහැ. ඉන්න ආයි කියලා දෙන්න. CH2D. ඉන්න ආයි කියලා දෙන්න. දැන් මෙතන CH2Cl වලට මැග්නීසියම් වීලිතර දැම්මට පස්සේ පුතේ MgCl බැඳුණා. ඒකට D2O අපි H2O නෙමෙයි දැන් මොනවද? D2O දැම්මේ. D2O දැම්මම මොකද උනේ? මෙන්න මෙතන MgCl ගාවට හයිඩ්‍රජන් එක බැඳෙන්න ඕනේ. බැඳුනේ මොනවද? D2O දැම්මට පස්සේ D පරමාණුව. MgCl අයින් වෙලා D2. ඒ D2O කියන්නේ මොකද්ද? හයිඩ්‍රජන් වලම සමස්ථානිකයක්. ඒක නිසා ප්‍රශ්නයක් එන්නේ නැහැ. හරිද? හරි. තව ලියමු. තුන්වෙනි එක CH3 CH2 CH CH2Cl CH2 CH2F අවදිනා අවදින මොකද දෙන්නේ දාන අවතේ මැග්නීසියම් වියලීතර දැන් මේකට දාන අවතේ මොකද්ද දැම්ම ගමන් මැග්නීසියම් වියලීතර කියන්නේ මොනවද ග්‍රේනාඩ් දාන්නේ ඔළුවේ තියාගන්න මැග්නීසියම් වියලීතර කියන්නේ මොන ප්‍රතිකාරකයේද ග්‍රේනාඩ් ප්‍රතිකාරකය විභාගයේ පුතේ ග්‍රේනාඩ් ප්‍රතිකාරකය කියලා තමයි දෙන්නේ හරිද මැග්නීසියම් වියලීතර වල එකතුවක් තියෙන ප්‍රතිකාරකය මොකද්ද ග්‍රේනාඩ් ප්‍රතිකාරකය ග්‍රේනාඩ් ප්‍රතිකාරකය දැම්මට පස්සේ CH මෙතන පුතේ CH2 MgCl උනා මෙතන CH2 MgF උනා මේකට දාමු පුතේ අපි අම්ලයක් දාමු HCl වගේ අම්ලයක් දාමු අවුලක් නැහැ අම්ලයක් දැම්මත් අවුලක් නැහැ එතන මොකක්ද වෙන්නේ CH3 CH2 මෙතන CH එකක් තියෙනවා මෙතන CH2 තියෙන පුතේ මෙතන CH එකට මෙතන පුතේ NgCl එක අයින් වෙලා හයිඩ්‍රජන් පරමාණුවක් බැඳෙනවා මෙතන කියන්නක් ගලා CH2 MgF කියලා මොකද වෙන්නේ MgF අයින් වෙලා හයිඩ්‍රජන් පරමාණුවක් බැඳෙනවා හරි පැහැදිලිද තේරුම් නැති කෙනෙක් ඉන්නවා නම් අත උස්සන්න පුතේ මැසේජ් එකක් දාන්න ටක් ගාලා අනිත් කට්ටිය උදාහරණ තුන ලියා ගන්න පුතේ තේරුම් නැති කෙනෙක් ඉන්නවා නම් මැසේජ් එකක් දාන්න ආයි කියලා දෙන්න ඇල්කේන නිපදවීම පළවෙනි එක හේලෝ හයිඩ්‍රෝකාබන කොහොමද පුතේ ග්‍රේනාඩ් ප්‍රතිකාරකයේ මගින් අපි කොහොමද නිපදවන්නේ කියලා පුතේ මෙතන MgCl2 වෙන්නේ නැහැ පුතේ මෙතන මෙච්චරයි වෙන්නේ මැග්නීසියම් ඉස්සරහට හැලජනේ ඉස්සරහට මැග්නීසියම් බැඳෙනවා විතරයි එහෙම වෙන්නේ නැහැ ඔයාලගේ සූත්‍ර දැනුමක් ඇති ඒත් කෙලින්ම මොකද වෙන්නේ මෙතන Cl වේවා බ්‍රෝමින් වේවා ඒ මඟුලට බැඳෙන්නේ පුතේ ඉස්සරහට මැග්නීසියම් එක විතරයි හරිද ඒක වරද්ද ගන්න එපා මෙතන ග්‍රීනාඩ්ගේ අරමුණ මොකද්ද කෙලින්ම මැග්නීසියම් බන්දලා ක්ලෝස් කරලා දාන එක ඇල්කේනේ හදන එක හරිද පුතේ හරි මෙතන පුතේ බලන්න මෙතන CH3 CHCl CH2 Br තියෙන්නේ මේකට පුතේ මැග්නීසියම් වියලීතර දැම්මම පස්සේ මොකද වෙන්නේ මැග්නීසියම් බැඳෙනවා ඒ මැග්නීසියම් බැඳුනට පස්සේ නෝමල් බැඳෙන්නේ මැග්නීසියම් නිකන් මෙතන ඉස්සරහට බැඳෙනවා බැඳුනට පස්සේ අපි දානවා පුතේ මොකද්ද ජලය හරි අම්ලයක් හරි දැම්මට පස්සේ මොකද වෙන්නේ අපිට බැඳෙනවා මොකද්ද අර මේ Mg මේක අයින් වෙලා මොකද්ද වෙන්නේ මෙන්න මෙයාගේ MgCl එක අයින් වෙලා අරගේ NgBr එක අයින් වෙලා
මෙතනට හයිඩ්‍රජන් පරමාණුවකුයි මෙතනට හයිඩ්‍රජන් පරමාණුවකුයි හැදෙනවා. මෙතන මොකද වෙන්නේ? මෙතන උනේ පුතේ CH2Cl මැග්නීසියම් වියලීතර දැම්මට පස්සේ ඉස්සරහට පුතේ මැග්නීසියම් එකක් බැඳෙනවා. ඊට පස්සේ D2 දැම්මට පස්සේ මේ MgCl එක අයින් වෙලා D2 බැඳෙනවා. D2 එකේ D එකක් බැඳෙනවා. අතන හයිඩ්‍රජන් බැඳෙනවා වගේ මෙතන බැඳෙනවා මොකද්ද පුතේ? D එක. හරි. තවත් තේරුම් නැති කෙනෙක් ඉන්නවා නම් කියන්න. තවත් තේරුම් නැති කෙනෙක් ඉන්නවද? තවත් තේරුම් නැති කෙනෙක් ඉන්නවා නම් කියන්න. අඩේ D කියන්නේ හයිඩ්‍රජන්ගේ සමස්ථානිකය ඩියුටීරියම්. හරිද? ඒක අපි හයිඩ්‍රජන් නුවට දැම්මේ. එතකොට D2O දැම්මට පස්සේ මොකද වෙන්නේ? හයිඩ්‍රජන් වගේම තමයි. දැන් H2O දැම්මට පස්සේ හයිඩ්‍රජන් බැඳෙනවා වගේ D2O දැම්මට පස්සේ මොනවද බැඳෙන්නේ පුතේ? D පරමාණුවක් බැඳෙනවා. හරිද? හයිඩ්‍රජන් වගේමයි පේනම විතරයි වෙනස්. CH3 නෙමෙයි වෙලා තියෙන පුතේ CH2D. එතකොට පුතේ හයිඩ්‍රජන් පරමාණු නෙමෙයි බැඳෙන්නේ. මොකද්ද? D පරමාණුව. හරිද? ආයෙ කාටද ප්‍රශ්න තියෙනවද පුතේ? තේරුණාද නැද්ද?
හරි පුතේ ඊළඟට උගන්වන්න යන කෑල්ල සිලබස් එකේ නෑ ඒත් විභාගෙට අහනවා. ඒක නිසා පුතේ මම ඕක උගන්වන්න ගියහම මොකද කිව්වේ? බයිනම සිලබස් එකෙන් පිට දේවල් උගන්වනවා කියලා. හරිද? ඒක නිසා මගේ සේෆ්ටි එකට මම මේක උගන්වන්නේ එක්ස්ට්‍රා කියලා තමයි නෝට් එක දාලා තියන්නේ. ඒත් විභාගෙට අහනවා. ඔයාලගේ නෝට් එකේ එක්ස්ට්‍රා කියලා දැම්මට ප්‍රොෆෙසර් විභාගෙට අහනවා. ගිය අවුරුද්දෙත් ඇහුවා. හරිද? අපේ කටපාඩම් සරණම් ගච්ඡාමි දෙන්න ඕනේ පුතේ. හරිද? ඒ කටපාඩම් සරණම් ගච්ඡාමිලට මොකද වෙන්නේ? ඒක පුතේ අර සම්පත් පොත විතරක් කටපාඩම් කරන් ඇවිල්ලා උගන්වනවා. සම්පත් පොතෙන් විතරක් නෙවෙයි පුතේ. ප්‍රොෆෙසර්ගේ හැමදාම අප්ඩේට් කරන්න ඕනේ පුතේ. නැත්තම් ඌට ඕන එක තමයි උදාහරණේ. ඌට අදාන්න සම්පත් පොත මොකද්ද? අරක මොකද්ද? මේක මොකද්ද දාන්නේ නැහැ. මේ දවස්වල ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ප්‍රොෆෙසර් කෙනෙක් හදාන පේපර් එක. එතකොට පුතේ පොර හදන්නේ කොහමද? පොරට ඕන දේ දාන්න. එතකොට පොරගේ පොත්තෙම අපි රිෆර් කරලා පුතේ මම රිෆර් කරලා ඉන්නේ බය වෙන්න එපා. ඒක නිසා පුතේ මෙන්න මේ කොටස සිලබස් එකේ සම්පත් පොතේ නැති හින්දා ගොඩක් යෝන් ගිය අවුරුද්දට කලින් අවුරුද්ද යන්න අර සර් මේක උගන්වලා තිනවා සිලබස් එකේ නැහැ කියලා පුතේ පොයින්ට් කරලා කිව්වා විභාගෙට අහුවා. හරිද? දැන් මගේ ආත්ම ආරක්ෂාවට දැන් අලුතෙන් ඉන්න උඹලා දන්නේ නැහනේ. මේක සිලබස් එකේ නැති වුණාට පරණ සිලබස් වල තිබ්බා. 2014 කලින් සිලබස් එකේ තිබ්බා. ඊට පස්සේ මොකද වෙන්නේ? උඹලා දන්නේ නැහනේ. මොකක්ද දන්නේ නැත්තේ? මේක සිලබස් එක නැති හින්දා උඹලා හිතනවා මං උගන්වන්න බොරු කියලා. ඒත් විභාග පේපරේට අහනවා. ඒක නිසා මගේ බේරීම සඳහා සහ ගුරුවරු කියන ඒවා වළක්වා ගන්න මම දෙන්නේ උඹලට එක්ස්ට්‍රා කියලා. ඒත් උඹලා එක්ස්ට්‍රා නෙමෙයි ඔක පාඩම් කරන්න ඕනේ. කොහොමද? එක්ස්ට්‍රා කියලා නෙමෙයි පුතේ පාඩම් කරන්න ඕනේ. ඔයාලා මේක තියරි විදියට පාඩම් කරන්න ඕනේ. තේරුණාද මේක? හරි. ලියාගන්න පුතේ එක්ස්ට්‍රා කියලා. තේරුණාද මේක එක්ස්ට්‍රා නෙමෙයි ඈ. ලියාගන්න එක්ස්ට්‍රා. දෙවෙනි තියරි එක එක්ස්ට්‍රා කියලා දාලා දෙන්න පුතේ මගේ බේරීමට. ලියාගන්න කාබොක්සිලික් අම්ල මගේ. කාබොක්සිලික් අම්ල මගේ. මෙන්න මේ කාබොක්සිලික් අම්ලයකට මෙන්න මේ කාබොක්සිලික් අම්ලයක්. අපි දැන් කාබොක්සිලික් අම්ල කියන එක ඉහළදී ඉගෙනුවා. මෙන්න කාබොක්සිලික් අම්ලයක්. තව එකක්. තව එකක්. මෙන්න මේවට කියන පුතේ කාබොක්සිලික් අම්ලයක් කියලා. මෙන්න මේ කාබොක්සිලික් අම්ලයකට සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් සමග කැල්සියම් ඔක්සයිඩ් දාලා රත් කරනවා. මොකද්ද? මේ කාබොක්සිලික් අම්ලයකට සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් සමග කැල්සියම් ඔක්සයිඩ් දාලා රත් කරනවා. මෙන්න මේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් කැල්සියම් ඔක්සයිඩ් මිශ්‍රණයකට අපි කියනවා මොකක් කියලාද? සෝඩා ලයිම් ප්‍රතිකාරකය. දැන් අපි ඉස්සෙල්ලා කිව්වා මැග්නීසියම් වේලීතරට ප්‍රතිකාරකය මොකක්ද කිව්වේ? ග්‍රීනාට් කියලා. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් කැල්සියම් ඔක්සයිඩ් ප්‍රතිකාරකයට අපි කියනවා මොකක් කියලාද? සෝඩා ලයිම් ප්‍රතිකාරකය. එතන මොකද වෙන්නේ? දැන් මෙන්න මෙයායි කාබොක්සිලික් අම්ලයකට NaOH කැල්සියම් ඔක්සයිඩ් කියන්නේ මොකද්ද? සෝඩා ලයිම් ප්‍රතිකාරකය. මෙන්න මේ සෝඩා ලයිම් ප්‍රතිකාරකය දැම්මට පස්සේ මෙන්න මේ COO කෑල්ල අයින් වෙනවා. මෙන්න මේ COO කෑල්ල අයින් වෙනවා. මෙන්න මේ COO කෑල්ල අයින් වෙනවා. මෙන්න මේ කෑල්ල අයින් වෙනවා. මේ කෑල්ල අයින් වෙනවා. අයින් වෙලා මොකද වෙන්නේ? මෙයා මෙයත් එක්ක සෙට් වෙනවා. මෙයා මෙයත් එක්ක සෙට් වෙනවා. මෙයා මෙයත් එක්ක සෙට් වෙනවා. දැක්කද?
කාබොක්සිලික් අම්ලයකට සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් කැල්සියම් ඔක්සයිඩ් මිශ්‍රණයක් නැත්නම් සෝඩා ලයිම් ප්‍රතිකාරකය දාලා රත් කරාම සෝඩා ලයිම් ප්‍රතිකාරකය දාලා රත් කරාම මොනවද ඇති වෙන්නේ කියන්න ඇල්කේනක් ඇති වෙනවා තියාගන්න කාබොක්සිලික් අම්ලයකට NaOH කැල්සියම් ඔක්සයිඩ් මිශ්‍රණයක් වරහතුන් ලියා ගන්න සෝඩා ලයිම් ප්‍රතිකාරකය NaOH කැල්සියම් ඔක්සයිඩ් මිශ්‍රණයක් වරහණ තුල ලියා ගන්න සෝඩා ලයිම් ප්‍රතිකාරකය දමා රත් කළ විට ඇල්කේන සාදයි දැන් අරක කලින් කිව්වේ මොකද්ද ඩ්‍රේනාඩ් ප්‍රතිකාරකය මැග්නීසියම් වියලී ඊතර කිව්වේ මොකද්ද ඩ්‍රේනාඩ් ප්‍රතිකාරකය මේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් කැල්සියම් ඔක්සයිඩ් කිව්වේ මොකද්ද මිශ්‍රණයට සෝඩා ලයිම් ප්‍රතිකාරකය හරි ලියා ගන්න පුතේ දැන් දෙපැත්තෙන්ම තියෙනවා මෙහෙම එකක් නෙමෙයි දෙක තුනක් තියෙන්න පුළුවන් එක සංයෝගයක. දැන් ඔහොම තිබ්බා කියමුකෝ. ඒකට දාන්න පුතේ කැල්සියම් ඔක්සයිඩ්, සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ්, කැල්සියම් ඔක්සයිඩ් දාලා රත් කරමු. එතකොට මොකද්ද වෙන්නේ? මෙන්න මෙතනින් අයින් වෙනවා මොකද්ද? COO කැල්ල. එහම කොටු කරන්න එපා විභාගෙට ඈ. අයින් වෙලා මොකද කරන්නේ? මේ හයිඩ්‍රජන් එක මෙයාට ලං වෙනවා. ඊළඟට CH2 තියෙනවා මෙන්න මේ කෑල්ල අයින් වෙනවා මේ හයිඩ්‍රජන් එක ලං වෙනවා එතකොට මොකක්ද වෙන්නේ මෙතන CH3 හරි ඒක තේරුණාද නැද්ද කාබොනයිල් කාණ්ඩයක් තමයි බම් මම මෙහෙම කරලා ලං කරලා ලියන්නේ ඒකම තමයි මෙන්න මෙහෙම ලිව්වට වැරදි නෑ බලන්න විභාගෙට මෙහෙම දෙන්න පුළුවන් අවුලක් නෑ දැන් ඔක දිත්ත බන්දරේ දාන්න නැතුව පුතේ එකවර COH කාණ්ඩ කියලා දෙන්න පුළුවන්. තේරුණාද? එහෙම දෙන්න පුළුවන්. දිත්ත බන්දරේ දාන්න නැතුව කෙලින් මේ හැම එකකම CH3 CH2 COH. ඒතර අපි දැනගන්න ඕනේ COH තියෙනවා නම් අනිවාර්යෙන් මෙන්න මේ ආකාරයට තමයි තියෙන්නේ. හරිද ඒක? ඕකේද? ළමයි කාට තේරුණ නැත්තේ? තේරුණ නැත්තම් කියන්න. හරි මේක නේද? එතකොට පුතේ මේකේ COH දෙපැත්තෙම තියෙනවා. දෙකක් නෙමෙයි පහක් වුණත් ප්‍රශ්නයක් නැහැ. එහෙම තිබ්බොත් මොකද වෙන්නේ මේ සෝඩා මයිට් ප්‍රතිකාරකය දැම්මම සෝඩා ලයිම් ප්‍රතිකාරකය දැම්මට පස්සේ හරිද? සෝඩා ලයිම් ප්‍රතිකාරකය දැම්මට පස්සේ මොකද වෙන්නේ? මෙන්න මේ කට්ටියගේ COO කෑල්ල කොහෙ තිබ්බත් අයින් වෙනවා. මෙයාගේ COO කෑල්ල කොහෙ තිබ්බත් අයින් වෙනවා. අයින් වෙලා පුතේ මෙන්න මෙතන හයිඩ්‍රජන් එක එකතු වෙනවා. මෙතන හයිඩ්‍රජන් එක එකතු වෙනවා.
හරිද? හරි ඉදිරියට යමුද? ඉදිරියට යමු නේද? ඉවරද පුතේ? හරි යමු ඉදිරියට. තුන්වෙනි එක දැන් පුතේ ඔළුවේ තියෙන්න ඕනේ හේලෝ හයිඩ්‍රෝකාබන් මගින් නිපදවදී මොනවද දාන්නේ? ක්ලීනාට් ප්‍රතිකාරකය. කාබොක්සිලික් අම්ල මගින් දාන්නේ මොකද පුතේ ප්‍රතිකාරකය? සෝඩා ලයිම් ප්‍රතිකාරකය. මේ දෙක ඔළුවේ තියෙන්න ඕනේ ඈ. හරි. තුන්වෙනි එක ඇල්ඩිහයිඩ් හා කීටෝන මගින් තියාගන්න ඇල්ඩිහයිඩ් හා කීටෝන මගින් ඇල්ඩිහයිඩ් හා කීටෝන මගින් ඇල්ඩිහයිඩ් කියන්නේ මොකක්ද කියලා මතකද? ඇල්ඩිහයිඩ් කියන්නේ මොකක්ද? මෙන්න මේ කාබොනයිල් කාණ්ඩයට කෙලින්ම හයිඩ්‍රජන් එකක් සම්බන්ධ වුණාම අපි කිව්වා ඇල්ඩිහයිඩයක් කියලා. කීටෝන කියන්නේ මොකක්ද? කාබොනයිල් කාණ්ඩයට R කාණ්ඩ දෙකක්. R කාණ්ඩ කියන්නේ මොකක්ද? කාබන් හයිඩ්‍රජන් අඩංගු කාණ්ඩ. එහෙන් බැලුවොත් අපි කියනවා මේක ඇල්ඩිහයිඩ් මෙයා කීටෝන කියලා. උදාහරණ ගත්තොත් ඇල්ඩිහයිඩ් එකකට කීටෝන උදාහරණයක් ගත්තොත් මෙන්න කීටෝන උදාහරණයක්. එතකොට ඇල්ඩිහයිඩ් කීටෝන මේ තියෙන ඇල්ඩිහයිඩ් මේ තියෙන කීටෝන මේ තියෙන ඇල්ඩිහයිඩ් මේ කීටෝන උදාහරණ ඇල්ඩිහයිඩ් එකකින් කොහොමද අපි මොනවා කරන්නද කීටෝන එකකින් කොහොමද අපි කොහොමද පුතේ හදන්නේ ඇල්කේන ඒකට දානවා පුතේ සින්ක් එජ්ජි නැත්නම් සින්ක් එක්ක රසදිය මේකට අපි කියනවා සින්ක් සංරසය කියලා. අනේ සර් සංරසය කියන්නේ ඕනෑම මූලද්‍රව්‍යයක් එක්ක රසදිය දැම්මම අපි කියනවා සංරසය කියලා. පොටෑසියම් එක්ක රසදිය දැම්මොත් අපි කියනවා පොටෑසියම් සංරසය කියලා. ඒ වගේ සින්ක් එක්ක රසදිය දැම්මම මොකද්ද අපි කියන්නේ?
සිංක් සංරසයත් එක්ක සාන්ද්‍ර HCl දානවා. සාන්ද්‍ර HCl දානවා. සිංක් සංරසයත් එක්ක සාන්ද්‍ර HCl දානවා. අයා ගන්න සිංක් එක්ක Hg එකතු කරනවා නැත්නම් සිංක් සංරසයත් එක්ක මොනවද දාන්නේ පුතේ? සාන්ද්‍ර HCl දානවා. මේකට අපි කියනවා ක්ලෙමෙන්සන් ඔක්සිහාරකය කියලා. ඔය නම් ටික කටපාඩම් කරන්න ඕනේ ඈ. මොකක් කියලාද කියන්නේ? ක්ලෙමෙන්සන් ඔක්සිහාරකය. ඇල්ඩිහයිඩ් කීටෝන තියෙනවා. එයාලෙන් කොහොමද ඇල්කේන නිපදවන්නේ? ඒ ඇල්කේන නිපදවන්න ප්‍රතිකාරක ලෙස ගන්නේ සිංක් කියන ලෝහයයි. ඒක පුතේ රසදිය ඇතුළට ගිල්ලලා ඒකත් එක්ක දානවා සාන්ද්‍ර HCl. ඒකේ මිශ්‍රණයට අපි කියනවා පුතේ මොකක් කියලාද? ක්ලෙමෙන්සන් ඔක්සිහාරකය කියලා. මොකද්ද? ක්ලෙමෙන්සන් ඔක්සිහාරකය කියලා අපි පුතේ කියනවා. එතකොට හොඳට අහගන්න. මෙන්න මේ ක්ලෙමෙන්සන් ඔක්සිහාරකය දැම්මහම මෙන්න මෙතන පුතේ R එක්ක C ද්විත්ව බන්ධනෝයකනේ තියෙන්නේ. C ද්විත්ව බන්ධනෝයක වෙනුවට හයිඩ්‍රජන් පරමාණු දෙකක් බැඳෙනවා. මොකද්ද වෙන්නේ? මෙන්න මේ සිංක් Hg සාන්ද්‍ර HCl දැම්මහම මොකද වෙන්නේ? නැත්තම් මේකට කියන ක්ලෙමෙන්සන් ඔක්සිහාරකය කියලා. මේකට මෙන්න මේ ද්විත්ව බන්ධනෝ වෙනුවට බැඳෙනවා මොකද්ද? හයිඩ්‍රජන්ලා දෙන්නයි. මෙතන හයිඩ්‍රජන් කෙනෙක් හිටියා. තුන් දෙනාම එකට එකතු කරලා කොහොමද ලියුවේ? CH3. අහගන්න ඊළඟ එක. ඊළඟ එකත් අහගන්න. මෙන්න මෙතනට දානවා සිංක් Hg සාන්ද්‍ර HCl. සිංක් Hg සාන්ද්‍ර HCl දානවා. සිංක් Hg සාන්ද්‍ර HCl දැම්මම මොකද වෙන්නේ? මේ O1 වෙනුවට දානවා පුතේ හයිඩ්‍රජන්ලා දෙන්නේ. ඕනෑම එක එහෙමයි. ක්ලෙමෙන්සන් ඔක්සිහාරකය දැම්මම මොකද වෙන්නේ? මේ O1 අයින් වෙලා ඒ වෙනුවට හයිඩ්‍රජන්ලා දෙන්නේ එකතු වෙනවා. දැන් මේකත් දාන්න පුතේ. සිංක් Hg සාන්ද්‍ර HCl. මේවා පුතේ ඇල්ඩිහයිඩ් කීටෝන වලට විතරයි දාන්න පුළුවන් ඈ. ඇල්ඩිහයිඩ් සහ කීටෝන වලට පමණයි. ඇල්ඩිහයිඩ් එක කියන්නේ මොකද්ද? C ද්විත්ව බන්ධනෝ එකට කෙලින්ම හයිඩ්‍රජන් එකක් බැඳුනහම C ද්විත්ව බන්ධනෝ එකට දෙපැත්තට ඇල්කිල් කාණ්ඩ නැත්නම් R කාණ්ඩ දෙකක් බැඳුනහම කීටෝන කියනවා. අන්න මේ ඇල්ඩිහයිඩ් හෝ කීටෝන වලට විතරයි මෙන්න මේ ක්ලෙමෙන්සන් ඔක්සිහාරකය දාන්න පුළුවන්. එතකොට පුතේ මෙන්න මෙතන ද්විත්ව බන්ධන O එක වෙනකොට මොකද්ද වෙන්නේ? මෙන්න මෙතනට බැඳෙනවා H2 එකක්. මෙතනට පුතේ ළඟට බැඳුනහම CH3 වෙනවා. සිංක් සංරසයත් එක්ක සාන්ද්‍ර HCl නැත්නම් මේකට අපි කියනවා ක්ලෙමෙන්සන් ඔක්සිහාරකය කියලා. ඒකට පුතේ ද්විත්ව බන්ධනෝත් එක්ක O එක වෙනුවට බැඳෙනවා පුතේ මොකද්ද? හයිඩ්‍රජන්ලා දෙන්නේ CH3 වෙනවා. දැක්කද? ලියා ගන්න. ඇල්ඩිහයිඩ් හා කීටෝන මගින්. ඇල්ඩිහයිඩ් හා කීටෝන මගින්. ඇල්ඩිහයිඩ් හා කීටෝන ලියා ගන්න. ඇල්ඩිහයිඩ් හා කීටෝන මගින් ඇල්කේන ලබා ගන්නේ ඇල්ඩිහයිඩ් කීටෝන මගින් ඇල්කේන ලබා ගන්නේ සිංක් සමග රසදිය වරහණු තුල ලියා ගන්න. සිංක් සංරසය සිංක් සමග රසදිය වරහණු තුල ලියා ගන්න. සිංක් සංරසය සමග සාන්ද්‍ර HCl මිශ්‍ර කිරීමෙනි.
සාන්ද්‍ර HCl මිශ්‍ර කිරීමෙනි. සාන්ද්‍ර HCl මිශ්‍ර කිරීමෙනි. එම මිශ්‍රණය ක්ලෙමෙන්සන් ඔක්සිහාරකය මිශ්‍රණය ක්ලෙමෙන්සන් ඔක්සිහාරකය ලෙස හඳුන්වයි. හරි. ටක් ගාලා මේ හතර ලියා ගන්න. ඒක තේරුණා නැද්ද කියලා මැසේජ් එක දාන්න පුතේ. දැන් මේක පුතේ මේ ක්ලෙමෙන්සන් ඔක්සිහාරකය නැත්තම් සින්ක් HG නැත්නම් සින්ක් රසදිය එකතුවක් නැත්නම් අපි කියන සින්ක් සංරසය සහ සාන්ද්‍ර HCl මිශ්‍රණය දාන්න පුළුවන් කාට විතරයිද? ඇල්ඩිහයිඩ් හා කීටෝන වලට විතරයි. මේ තියෙන්නේ කාබනල් කාණ්ඩයට හයිඩ්‍රජන් පරමාණු සම්බන්ධ වෙනවා අපි කියනවා ඇල්ඩිහයිඩයක් කියලා. කාබනල් කාණ්ඩයට දෙපැත්තට ඇල්කිල් කාණ්ඩ දෙකක් සම්බන්ධ වුණාම අපි කියන මොකක් කියලාද? කියන්නේ අපි කියන පුතේ කීටෝනයක් කියලා. සින්ක් HG සාන්ද්‍ර HCl කියන්නේ මොකද්ද? ක්ලෙමෙන්සන් ඔක්සිහාරකය. ක්ලෙමෙන්සන් ඔක්සිහාරකය දැම්මට පස්සේ මෙතන පුතේ කාබනල් කාණ්ඩයේ ඔක්සිජන් වලට පුතේ බෙදෙනවා හයිඩ්‍රජන් පරමාණු දෙකක්. මෙතන ඔක්සිජන් පරමාණු දෙක වෙනකොට බෙදෙනවා හයිඩ්‍රජන් පරමාණු දෙකක්. මෙතන පුතේ ඔක්සිජන් පරමාණු දෙක වෙනකොට බෙදෙනවා මොකද්ද? හයිඩ්‍රජන් පරමාණු දෙකක්. ඔච්චරයි වෙන්නේ. ලොකු දෙයක් වුණාද? නෑනේ. හරි. හරි ඊළඟට යන්න. ඉදිරියට යන්න. බලන්න. ලියාගන්න. ඇල්කීන හා
ඇල්කයින මගින් ඇල්කීන හා ඇල්කයින මගින් ඇල්කීන හා ඇල්කයින මගින් හරිද පුතේ ඇල්කීනයක් කියලා කියන්නේ ඇල්කීනයක් කියන්නේ පුතේ කාබන් පරමාණු අතර කාබන් පරමාණු අතර නිත්‍ය බන්ධන තියෙනවා නම් උදාහරණයක් ඇල්කීනයකට උදාහරණයක් කාබන් පරමාණු අතර ඇතැම් විට එකක් හෝ දෙත්ත බන්ධනයක් තියෙනවා. ඇල්කයිනකට උදාහරණයක් කාබන් පරමාණු අතර එක ත්‍රිත්ව බන්ධනයක් හරි තියෙනවා. කාබන් හයිඩ්‍රජන් විතරයි තියෙන්නේ. ඒවා අතර එක ත්‍රිත්ව බන්ධනයක් හරි තියෙනවා නම් අපි කියන මොකක් කියලා මෙවට කියන ඇල්කීන කියලා. මෙවට කියන ඇල්කයින කියනවා. දැක්කද? මේ ඇල්කීන හරි ඇල්කයින හරි මෙන්න මේ ඇල්කීන හරි ඇල්කයින හරි නිකල් නැතිනම් ප්ලැටිනම් නැතිනම් පැලේඩියම් මේකට කියනවා මොකක් කියලාද? පැලේඩියම්. මේකට කියනවා මොකක් කියලාද? ප්ලැටිනම්. මේකට කියනවා මොකක් කියලාද? නිකල්. මොකද්ද වෙන්නේ කියන්න ආයෙත්? ඇල්කීනයකට හෝ ඇල්කයිනයකට නිකල් හෝ ප්ලැටිනම් හෝ පැලේඩියම් තුන්දෙනාගේ එක්කෙනෙක්. නිකල් හෝ ප්ලැටිනම් හෝ පැලේඩියම් ඒ කියන්නේ තුන්දෙනාගේ එක්කෙනෙක්. දානවා පුතේ හයිඩ්‍රජන් එක්ක. දානවා කාත් එක්කද? හයිඩ්‍රජන් එක්ක. ඇල්කීනයකට හෝ ඇල්කයිනයකට නිකල් හෝ ප්ලැටිනම් හෝ පැලේඩියම් දානවා පුතේ S2ත් එක්ක. දාම එක තුනම දානවද නැහැ එකයි දාන්නේ. නිකල් එක්ක S2. මේකට දාමු අපි ඔන්න කැමති නම් ප්ලැටිනම් එක්ක S2. මේකට දාමු නිකල් එක්ක S2. මේකට දාමු පුතේ පැලේඩියම් එක්ක S2. මේ තුන් දෙනාගේ එක්කෙනෙක් හයිඩ්‍රජන් එක දැම්මාට පස්සේ මේ බන්ධනය කැඩෙනවා. මේ බන්ධනය එකක් කැඩෙනවා. එකක ඉලෙක්ට්‍රෝන කීයක් තියෙනවද? දෙකක් තියෙනවා. අන්න ඉලෙක්ට්‍රෝන වලට හයිඩ්‍රජන් ඒව සම්බන්ධ වෙනවා. මේ බන්ධනය කැඩිලා දෙපැත්තට හයිඩ්‍රජන් දෙකක් බැඳෙනවා. මෙන්න මෙතන හයිඩ්‍රජන් ගිල බැඳෙනවා. ඊළඟට මෙතන බන්ධනය කැඩිලා මෙතන බන්ධනය කැඩිලා දෙපැත්තට හයිඩ්‍රජන් බැඳෙනවා. මෙතන බන්ධන ඇල්කයින වල මොකද වෙන්නේ? බන්ධන කීයක් කැඩෙනවද? බන්ධන දෙකක් කැඩෙනවා. දෙකක් කැඩිලා මොකද වෙන්නේ? හයිඩ්‍රජන් දෙන්නෙක් බැඳෙනවා. මෙතන දෙකයි මෙතන එකයි හයිඩ්‍රජන් තුනයි මෙහෙම ලං කරලා ලියනවා. මෙතන මොකද වෙන්නේ? මේ බන්ධන දෙකක් කැඩිලා හයිඩ්‍රජන් දෙකක් බැඳෙනවා. දැක්කද? දැන් මොකද වෙන්නේ? ඇල්කීන හරි ඇල්කයින හරි තියෙනකොට නිකල් හෝ ප්ලැටිනම් හෝ පැලේඩියම් ඇති විට හයිඩ්‍රජන් සමග නිකල් හෝ ප්ලැටිනම් හෝ පැලේඩියම් ඇති විට හයිඩ්‍රජන් සමග දැම්මට පස්සේ මොකද වෙන්නේ? බන්ධනය කැඩෙනවා. මෙන්න මෙතන බන්ධනය කැඩිලා දෙපැත්තට හයිඩ්‍රජන් පරමාණු දෙකක් බැඳෙනවා.
මෙතන මොකද වෙන්නේ? බන්ධනය කැඩිලා දෙපැත්තට හයිඩ්‍රජන් පරමාණු දෙකක් බැඳෙනවා. මෙතන බන්ධන තුනක් තියෙනවා. දෙකක් කැඩිලා දෙපැත්තට හයිඩ්‍රජන් පරමාණු දෙක ගානේ බැඳෙනවා. මෙතන කියනවා පුතේ බන්ධන තුනක් තියෙනවා. මොකද වෙන්නේ? දෙපැත්තට හයිඩ්‍රජන් දෙක ගානේ බැඳෙනවා. කියන්න බෑනේ එතකොට. ඇල්කේන වලින් හෝ ඇල්කයින වලින් මොකද වෙන්නේ? ඇල්කේන නිපදවන්න නම් දාන්න ඕනේ නිකල් හෝ ප්ලැටිනම් හෝ පැලේඩියම් එක්ක H2. ඒකට පුතේ නමක් කියනවද මොකොත් ඉස්සෙල්ලා වගේ නැහැ. ලියාගන්න. මෙහිදී ඇල්කීන වලට හෝ ඇල්කයින වලට නිකල් හෝ ප්ලැටිනම් හෝ පැලේඩියම් නිකල් හෝ ප්ලැටිනම් හෝ පැලේඩියම් එක්කල විට බන්ධනය බිඳ වැටි හයිඩ්‍රජන් පරමාණු සම්බන්ධ වේ. පුතේ ඕන තරම් හයිඩ්‍රජන් මේ ලෝකේ තියෙනවා. ඕන තරම් තියෙනවා. මෙතන දෙකක් නෙවෙයි පුතේ 500ක් කර තියෙනවා. දාන ප්‍රතිකාරකේ පුතේ අපි පොඩ්ඩක් ගන්න නැහැ. ගොඩාක් ගන්නවා. එතකොට මේ බන්ධන කඩන්න පුළුවන් නම් පුතේ 500ක් හරි බැඳෙනවා. ආය ගණන් කර ඉන්න එපා උඹලා. අඩේ මේ ප්‍රතිකාරක කියන එක අපිට ඕන තරම් තියෙනවා විද්‍යාගාරේ. අර මේ සූත්‍රයක් තුලිත කරන්න හදන්න එපා. මේ කෙමිස්ට්‍රි කාබනික රසායනය මලත් අර නිකන් වෙන්න එපා. PV සමාන nRT කියන එක P කියන්නේ මවුල කිව්වාගේ මවුල සමාන ස්කන්ධෙට. අර മന്ത്രി කෙනෙක් කියන්නේ. හරිද? ඒක ගොම්පාට් දාන්න හොඳ නැහැ. මෙතන පුතේ ඕන තරම් H2 තියෙනවා. ඕන තරම් ප්‍රතිකාරක තියෙනවා. තේරුණාද? බන්ධන දෙකක් නේ පුතේ බන්ධන 15ක් හරි කඩන්න පුළුවන් තිබ්බොත්. දැන් මෙතන තිබ්බා කියමුකෝ උදාහරණයක් ගන්නකො. මෙන්න මෙහෙම තිබ්බා. බලන්න. මෙන්න මෙහෙම තිබ්බා. බන්ධන 15ක් විතර. බන්ධන තුනක් මම ඇදලා දෙන්නේ. ඒකට දාන්න පුතේ නිකල් H2. එතකොට මෙතන පුතේ බන්ධනය කැඩෙනවා. H2 ගාන වැඩක් නැහැ. ප්‍රතිකාරක දැම්ම ගමන් පුතේ කොහෙ තිබ්බත් කැඩෙනවා. මොන මගුලේ තිබ්බත් කැඩෙනවා. බන්ධන ටික කැඩලා ඒ වෙනුවට හයිඩ්‍රජන් පරමාණු සම්බන්ධ වෙනවා. එක බන්ධනයකින් ඉලෙක්ට්‍රෝන දෙකක් තියෙනවා කියලා දන්නවා. එතකොට එක බන්ධනයකින් හයිඩ්‍රජන් පරමාණු දෙකක් බැඳෙනවා. බන්ධන දෙකකින් දෙපැත්තට හයිඩ්‍රජන් පරමාණු දෙක ගානේ හතරක් බැඳෙනවා. හරිද? හරි. ලෝකත් ලියාගන්න. හරිද?
අද කරපු දේවල් ටික තේරෙනවද? හරි පුතේ ඉදිරියට යන්න. තව අනිත් ළමයිට මම මේක දෙන්නම් ජොයින් වෙන්න. එතකොට පුතේ අද පොඩ්ඩක් මම කලින් ඉවර කරනවා පුතේ. පොඩ්ඩක් පුතේ මේ දවස් ටිකේ පුතේ ඔන්ලයින් එකේ යන්නේ ක්ලාස් එක. අද අවුලක් නැහැනේ පන්තිය තේරෙනවද නැද්ද කියලා පුතේ කට්ටිය මැසේජ් එකක් දාන්න පොඩ්ඩක්. එතකොට මට තේරෙනවද නැද්ද කියලා හිතා ගන්න පුළුවන් එකයි. මොනවාට තේරෙනවද නැත්නම් පුතේ කියන්න. හරි. එහෙනම් පුතේ මේ හරි. එහෙනම් පුතේ අද මම පන්තිය පොඩ්ඩක් නවත්තනවා. තව ඔන්ලයින් ක්ලාසස් දෙකක් විතර තියෙන එක නිසා අද පුතේ මේ දවස් දෙක තුනේ මම ඔන්ලයින් විතරයි පන්ති කරන්නේ. ඒ නිසා ඔයාලා පුතේ පොඩ්ඩක් ජොයින් වෙන්න. සතියකට දෙකකට විතරයි. හරි. එහෙනම් පුතේ අද මම පන්තිය ඉවර කරනවා ඔයාලා ඔක්කොටම උත්සාහ කරනවා.